රයිට් අයිබෝවන් ආශිර්වාදාත්මක දවසක් ළමයි නදුන්ස මේ වීඩියෝ එක ඉස්සරහට යන්න කලින් කියන්නම් මේක කොයිම ආකාරයකවත් කොමර්ෂල් බැංක් එක විසින් ස්පොන්සර් කරපු වීඩියෝ එකක් නෙමෙයි කොමර්ෂල් බැංක් එකත් මේ වීඩියෝ එකට කිසිම සම්බන්ධතාවයක් නැහැ මම මේ ෆැසිලිටි එකක් ඕපන් කරා පැහැදිලිද මගේ පුතාට මම ගත්ත මිලියනේ තීරණයක් රයිට් ඒතර ඔයා දෙමව්පියෙක් වශයෙන් ඔයාගේ දරුවාට පැහැදිලිද මිලියනයක් ප්‍රතිලාභයක් අරන් දෙන්න මිලියනයක ආර්ථික සුරක්ෂිතතාවයක් ඉකොනොමික් ස්ටැබිලිටි එකක් ක්‍රියේට් කරලා දෙන්න ඔයා උනන්දුයි නම් රැඳෙන්න මේ විනාඩි 10 15 මාත් එක්ක මම කියලා දෙන්නම් ඒක කොහොමද කරලා දෙන්නේ කියලා රයිට් මේ මාත් එක්ක ඉන්න රයිට් මම ෂණිකව කියන්නම් මීට මාස 5කට කලින් මම මගේ දරුවෝ ඉපදුනා මම කිව්වා ඔයාත් එක්ක YouTube එකේ මම මේ වගේ ෆැසිලිටි එකකට යන්න ඕනේ දරුවගේ ආර්ථික සුරක්ෂිතතාවය මොකද ඉස්සරහට යට හයර් එඩියුකේෂන් වලට රයිට් මම ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් හැබැයි ඒ ආර්ථික රැකවරණයේ පුතත් එක්ක ඉන්න ඕනේ රයිට් අන්න ඒකයි රයිට් මේ එතකොට මේක commercial bank of Ceylon plc ඉසුරු minus saving scheme දැන් commercial බැංකුවේ පුතේ ඉසුරු කියලා savings scheme එකක් තියෙනවා right ඉසුරු කියලා savings scheme එකක් තියෙනවා commercial බැංකුවේ අරුණලු කියලා එකක් තියෙනවා ඒක normal savings account එකක් හැබැයි මේක special right savings scheme එකක් අපි දාන එක දරුවා වෙනුවෙන් අපි තැන්පත් කරන ප්‍රමාණය ඒක ඩබල් ට්‍රිපල් වෙලා එනවා. ඒක ඩබල් ට්‍රිපල් වෙලා එනවා. ඒක ඇවිල්ලා තියෙන හැටි අපි කතා කරමු. right? දැන් මෙතන මේක right මේ ෆැසිලිටි එක ඕපන් කරපු ගමන් පුතාට පාස්බුක් එකක් දෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ හැම විස්තරයක්ම විවිධභාවයකින් යුක්තව එයාලා මට දෙනවා. දැන් මේ වගේ පොලිසි එකක් මම විවිධ රක්ෂණ සමාගම් එක්ක ක්‍රියේට් කරලා බැලුවා. ඊට පස්සේ විවිධ වෙනත් බැංකු එක ක්‍රියේට් කරලා බැලුවා. එයාලගේ ලැබෙන ඉන්ට්‍රස්ට් එක, රේට් එක, රිටර්න් එක ඔක්කොම හරිම අඩුයි. ඒ නිසා මම මේ පොලිසිස් ඔක්කොම ඩිස්කන්ටිනියු කරලා දැම්මා. වැඩක් නැහැනේ. ඩිස්කන්ටිනියු කරලා දැම්මා. එහෙම ඩිස්කන්ටිනියු කරපුවාම එයාලා නැවත අර මම ගෙවපු ගාන රිෆන්ඩ් කරයි පොලිසි එක කැන්සල් කරානේ. ඒ නිසා ඔයා දෙමව්පියෙක් වශයෙන් තමුන්ගේ දරුවගේ අනාගතය සුරක්ෂිත කරන්න අදහසක ඉන්නවා නම් රයිට් වෙන්න හොඳම තැන රයිට් commercial bank of Ceylon plc ඉසුරු minus saving scheme එක. ඉසුරු උදාන නෙමෙයි. ඉසුරු උදාන කියන්නේ people's bank එකේ තියෙන facility එකක්. ඒක මේ වගේ නෙමෙයි. මේක පුතේ commercial bank එකේ ඉසුරු minus saving ස්කීම්. දැන් අපි මේකේ තියෙන විස්තර චුට්ටක් පැහැදිලි කරලා මම ඔයාට තව මේ සම්බන්ධව හැම ඉන්ෆර්මේෂන් එකක්ම දෙන්න යනවා right calculation of guaranteed amount for monthly savings plan. ඒ කියන්නේ මම මාසෙට පුතා වෙනුවෙන් කීයක් සේව් කරනවද ඉතිරි කරනවද කියන එක පදනම් කරගෙන පුතාට ලැබෙන හැම ප්‍රතිලාභයක්ම මෙතන බලන්න යනවා. රයිට් දැන් ඔයා ආර්ථික මොන තත්ත්වයක හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. බාධාවක් කරගන්න එපා. මම දන්නවා. ඔයාගේ monthly salary එකෙන් ඒකෙන් proportion එකක් කොටසක් නේ ඔයාට පුතා වෙනුවෙන් ඉතිරි කරන්න පුළුවන්. අද ලංකාවේ තියෙන වාතාවරණයත් එක්ක ඒක ඉතිරි කරනවට වඩා ඒක නිකන් කැපකිරීමක් වගේ. ඇත්තටම කැපකිරීම. ඔව් ඉතින් දෙමව්පිය වශයෙන් අපි කැපකිරීමක් කරන්න ඕනේ අපේ දරුවගේ හෙට දවස වෙනුවෙන් රයිට්. ඉහළ ඉදිරි අනාගතය වෙනුවෙන් සමහරක් වෙලාවට දැන් මේ යාට ඉස්සරහට වෙඩින් එකක් ගන්න පොඩි ඉඩම් කෑල්ලක් ගන්න මොකක් හරි ඒ රැකවරණයක් ආර්ථික පැත්තෙන් අපි දෙමව්පියෙක් වශයෙන් අපි උනත් කැමති සමාජයේ ආර්ථික සුරක්ෂිතතාවයකට පුතාව දරුවව ලක් කරන්නනේ. යාට ඒ වගේ හෙට දවසක් ක්‍රියේට් කරලා දෙන්න. රයිට් දැන් මෙතන name of mine කියන තැන ඒ කියන්නේ මගේ දරුවගේ නම agreed monthly deposit AMD. ඒ කියන්නේ මේ මාසෙකට කීයක් තැන්පතු කරන්න මාසෙකට කීයක් තැන්පත් කරන්න මම එකඟ වෙලා තියෙනවා රුපියල් 3500යි agreed period of deposit APD yes ඒ කියන්නේ 3500 ගානේ මම අවුරුදු කීයක්ද අවුරුදු 10ක් මම 3500 ගානේ පුතා වෙනුවෙන් මම ඩිපොසිට් කරනවා. ඊට පස්සේ මේ පුතාගේ date of birth එක තියෙනවා 2021 9/12. එතකොට මේ පුතාගේ උපන්දිනය මිසක් මේක පුතාගේ උපන්දිනය මිසක් මේ ෆැසිලිටි එක ඕපන් කරපු දවසනේ මේ ෆැසිලිටි එක ඕපන් කරපු දවස තමයි අද. ඒ තමයි මේ ඉහළම පැහැදිලි දකුණු අත පැත්තේ ඉහළම තියෙන්නේ 2022 1/25. අද දවසේ 3:04 තමයි ෆැසිලිටි එක ඕපන් කරේ. දැන් පුතාගේ birth date එක තියෙන්නේ ඇයි ඒ පුතාගේ birth date එක තියෙන්නේ දැන් පුතාට මාස 5කට කිට්ටු වෙනවා 2021 9/12 නේ ඉපදුනේ. ඒතකොට 2039 9/12ට තමයි පුතාට වයස අවුරුදු 18ක් පිරෙන්නේ. ඒ කියන්නේ මයින මේජර් වෙනවා. දැනට පුතා මයින 18න් පල්ලෙහා හැමෝම මයිනනේ. ඒතකොට 18ක් වුණා කියන්නේ එයා මේජර්. එයා මේජර් වුණපුවාම ඒ කියන්නේ මේක පොලිසි එක
පොලිසි එක ඒ පුතාට ඒ සල්ලි ඒ කියන්නේ මේ බලන්න projected guaranteed amount at 18 years. ඒ කියන්නේ වයස අවුරුදු 18 වුණාම පුතාට මෙන්න ලැබෙනවා මිලියන 1,108,653 කියන්නේ ලක්ෂ 11ක් right ලක්ෂ 11ක් දැන් ඔයාලට මම කැල්කියුලේට් කරලා පෙන්නන්නම් මේ අපි තැම්පතු කරන්නේ කීයද 3500යි නේ 3500 ගානේ හිතන්නකො මම අවුරුද්දක් දැම්මොත් 42000යි ඕක අවුරුදු 10ක් දැම්මොත් 4,20,000යි. එතකොට හැබැයි පුතාට හම්බ වෙන්නේ 4,20,000ක් නෙමෙයි. මේ මම දාන සල්ලි, මම පුතා වෙනුවෙන් ඉතුරු කරන සල්ලි. මේක ඩබල් වෙලා, ට්‍රිපල් වෙලා පුතාට ලැබෙන ගාන බලන්න. ඕක අපි අඩු කරමු 1,108,653 653 right ඒ කියන්නේ බැංකුවෙන් පුතා වෙනුවෙන් කරන contribution එක තමයි 6,88,653යි 6,88,653 පැහැදිලිද මම 4,20,000ක් පුතා වෙනුවෙන් දාද්දී බැංකුව 6,88,653 right දැන් ඇත්තම කතන්දරේ කියන්න මම කිව්වේ මේ 3,200ක් වගේ දාමු කියලා. හැබැයි මේක දාන්න ඕනේ පුතේ multiples of 500 500 එක්ක 500 1000 අන්න 500 ගුණාකාර වලින් දාන්න ඕනේ. එතකොට යාළුවා කිව්වා 3000 කරමුද කියලා. මම කිව්වා එපා 3000 කරන්න එපා. අපි 3500 කරමු. මම දන්නේ නැතුව 3200. මම දන්නේ නැහැ අර ගුණාකාර වලින් කරන්න ඕනේ කියලා. ඒ නිසා 3500යි. හරි. එතකොට දැන් මේක වෙන පුතාට ලැබෙන දැන් ඇත්තම කතන්දරේ දැන් ඔයාලට තවත් ප්‍රශ්නයක් ඇති. මේක අවුරුදු 10යි. අවුරුදු 10ක් යද්දී මම ගෙවාගෙන යන්න ඕනේ අවුරුදු 10යි. පැහැදිලිද? හැබැයි මේ පොලිසි එක දරුවට මේ ටෝටල් amount එක ගන්න පුළුවන් 1,108,653 1,108,653 මේ ඔක්කොම මුදල දරුවට ගන්න පුළුවන් වෙන්නේ දරුවා මයිනර් කෙනෙක් නෙමෙයි මේජර් කෙනෙක් වුණාම. දරුවගේ 18 වෙනි උපන්දිනේට මේක ගන්න පුළුවන්. right? අවශ්‍ය නම් ගන්න. නැත්තම් තියන්න. මොකද මේ වගේ ගානකට ඉන්ට්‍රස්ට් එක ඇඩ් වුණාම තව පැහැදිලිද? ඔයාට සබ්ස්ටැන්ෂල් amount එකක් ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. හිතන්නකෝ දරුවගේ වෙඩින් එකට, හිතන්නකෝ දරුවා රට යන්න. පැහැදිලිද? හිතන්නකෝ දරුවගේ higher education එකට, higher studies වලට ඩිප්ලෝමා එකක් කරන්න මොකක් හරි අන්න foreign university එකට සම්බන්ධව affiliate වෙලා අන්න ඒ වගේ අත්‍යවශ්‍යමතාවයකට ගන්න නැත්නම් අපි ගන්න පුළුවන් කමට පාරිභෝජන වියදම් කරන්න ගන්න එපා. පැහැදිලිද? මේ current date එක කියන්නේ අද මම පොලිසි එක open කරපු දවස. right? මේ සම්බන්ධව තව වැදගත් තොරතුරු කීපයක් තියෙනවා දෙන්න. ඒ නිසා යන්න එපා, rush වෙලා යන්න එපා. පැහැදිලිද? දැන් මේ සමරක් වෙලාට ඔයාට හිතෙන්න පුළුවන් මේ 2039 9වෙනි මාසේ කියන්නේ හරියට 2040 ඒ කියන්නේ හිතන්නකෝ දැන් අද අපි දැන් ඉන්නේ 2020 කියලා හිතන්නකෝ 40 කියන්නේ තව අවුරුදු 20කින් මේ ලක්ෂ 11ක් මිලියනයක් තියාගෙන මොනවා කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම මම කියන්නම් 3 wheel එකක් ගන්න බෑ. කාර් එකක් ගන්න බෑ, ඉඩමක් ගන්න බෑ. හැබැයි higher studies වලට දරුවගේ වැඩිදුර අධ්‍යාපනය කරගන්න පුළුවන්. right? wedding එකක් හොඳටම කරගන්න පුළුවන්. wedding එක හොඳටම කරගන්න පුළුවන්. higher studies right? ඒක තමයි අරමුණ. right? දැන් පැහැදිලිද? ඉගෙන ගන්න උසස් අධ්‍යාපනයේ නැතුව වැඩක් නැහැනේ. අනිවාර්යෙන් දැන් ඉස්සර වගේ නෙමෙයි O level කරගත්තා, A level කරගත්තා, ඊට පස්සේ එක පාඩම right? මොකක් හරි ඩිප්ලෝමා එකක් දැන් කෝස් කරන්නේ නැහැ. ඩිප්ලෝමා එකක් කරගත්තා, ඩිග්‍රී එකක් කරගත්තා. ඊට පස්සේ රස්සාවකට ගියන්න ඒ වගේ එතනට යන්න right? A level වලින් පස්සේ එතනට යන්න right? මේක ඕනටත් වඩා ප්‍රමාණවත් සහ දරුවට වෙඩින් එකක් කරගන්න. ඉතින් අන්නේ ආර්ථික සුරක්ෂිතතාවයේ දැන් තියාම දෙමව්පියෝ කල් තියා මේ පුරෝකථනය කරලා ලබා දෙන්න ඕනේ. දැන් මේක වෙන හැටිත් කියන්නම් දැන් මේ හැමදාම මේ බැංකුවට ගිහිලා 3500 ගානේ දදා ඉන්නේ නැහැ. පාස්බුක් එක අප්ඩේට් කර ඉන්නේ නැහැ. දැන් මම කරන්නේ කොහොමද මේ ෆැසිලිටි එකේ එයාලම සජෙස්ට් කරනවා අපි ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාමු. ඒ කියන්නේ හිතන්නකෝ මේ මගේ සේවිංස් account එක හරහා තමයි ඒ කියන්නේ මමනේ ගාඩියන් මම තමයි තාත්තා. ඒතකොට තාත්තගේ කොමර්ෂල් බැංක් එකේ තියෙන සේවිංස් account එකට අනුබද්ධිතව ලින්ක් වෙලා තමයි ඒ තාත්තගේ සේවිංස් account එකෙන් තමයි මේ පුතාගේ මේ account එකට 3500 මාසෙට 3500 ගාන යන්නේ. දැන් මම agree වෙලා තියෙන්නේ හැම මාසෙකම 7 වෙනිදාට. මම ස්ටෑන්ඩින් ඕඩර් එක දීලා තියෙන හැම මාසෙකම 7 වෙනිදාට මගේ account එකෙන් පුතාගේ account එකට 3500 ගන්න. right?
දැන් ඔයාලට හිතෙන නැති එහෙම නැතු එකපාරටම අවුරුද්දකට වගේ අපිට හිතෙන ගණන් දාන්න පුළුවන්. බෑ මේක agree වෙලා තියෙන ගිවිසුමක්. එහෙම එක ගණන් දාන්න ගිහම ඉන්ට්‍රස්ට් රේට් එක වෙනස් වෙනවා නෑ. මේක එයාලා ස්ථාවර ස්ටේබල් ඉන්ට්‍රස්ට් රේට් එකක් කැල්කියුලේට් කරලා 3500 ගානේ මාසෙකට 3500 ගානේ විතරක් දැම්මොත් මේ ගාන එනවා කියලා තියෙනවා. ඒ නිසා අපිට වැඩියෙන් දාන්නත් බෑ අඩුවෙන් දාන්නත් බෑ නොදා ඉන්නත් බෑ. දැන් නොදා ඉන්නත් බෑ කියන එක මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් තව චුට්ටකින් රයිට්. නොදා ඉන්නත් බෑ කියන එක. එතකොට ඔයාට මේ පොලිසි එක ෆැසිලිටි එක ක්‍රියේට් කරා නම් එතනින් එහාට ඔයාට බැංකුවට යන්න අවශ්‍යතාවයක් නැහැ රයිට්. ඒ දැන් agree වෙලා තියෙන date එක හිතන්නකො හැම මාසෙම 7 වෙනිදා නම් ඔයා standing order එකක් දුන්නා නම් ඒකට මොනවද charge කරන්නේ නැහැ. ඒකට මොනවද charge කරන්නේ නැහැ. 7 වෙනිදාට නම් බැංකුවෙන් automatically ඔයාගේ account එකෙන් පුතාගේ account එකට 3500ක් දාන්න. ඊට පස්සේ එන මාසේ 7 වෙනිදාට ආයි 3500ක්. වැඩේ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම දැන් commercial bank නම් combank digital app එක දාගෙන තියෙන්න ඕනේ. පැහැදිලිද? එහෙම යන්න තරම් ඔයාගේ account එකේ සල්ලි තියෙන්න ඕනේ රයිට්. එතකොට ඔයා දැන් තියාම රයිට් ඔයා හැමදාම පැහැදිලි ඒ බැලන්ස් එක සම්බන්ධව දැනුවත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් බැරි වෙලාවකත් මේ එහෙම ඔටෝමැටිකලි යන්න රයිට්. එහෙම ඔටෝමැටිකලි යන්න ස්ටෑන්ඩින් ඕඩර් එක ක්‍රියාත්මක වෙන්න ඔයාගේ account එකේ සල්ලි තියෙන්න එපා. ඔයාගේ account එකේ සල්ලි නැත්නම් රයිට්. ඒ කියන්නේ ඔයා මේ agreed monthly deposit එක 3500. දැන් ඔයාගේ මේ 3500ක්ම දාන්න ඕනේ නෑ රයිට්. ඔයාට දාන්න පුළුවන් 1500ද 2000ද ඔයා ඒ අනුව බැංකුවත් එක්ක ගිහිල්ලා ඒක කතා කරගන්න. මොනවා හරි පුතා වෙනුවෙන් මොනවා හරිම දෙයක් කරන එක මොනවත්ම නොකර ඉන්නවට වඩා හොඳයිනේ රයිට්. something is better than පැහැදිලිද nothing. මොනවත් නොකරනට වඩා මොනවා හරි කරන එක වැදගත් රයිට්. අන්න ඒකයි. එතකොට දැන් 3500 ගානේ එහෙම කැපිලා යන්න පුතාගේ account එකට යන්න ඔයාගේ එකේ account එකේ නැහැ. දැන් ඒ වගේ පැහැදිලිද එක දිගට මාස 3ක් ඔයා මේ monthly deposit එක මේ 3500 default වුණොත් මාස 3ක් එක දිගට ඔයාට මේ 3500 ගෙවා ගන්න බැරි වුණොත් මාස 3ක් තියෙනවා මාස 3ක් එක දිගට ඔයාට ගෙවා ගන්න බැරි වුණොත් මේ policy එක cancel වෙනවා. ඒ කියන්නේ තව දුරටත් ඔයාට 1,108,653 11,08,653ක් වයස අවුරුදු 18 පුතාට වයස අවුරුදු 18 හම්බ වෙන්නේ නැහැ රයිට්. ඒ කියන්නේ 3500 ගානේ අර මාස 3ක් එක දිගට ඔයාට මේක කරගන්න බැරි වුණා දාගන්න බැරි වුණා රයිට්. එහෙනම් මේ policy එක cancel වෙනවා. cancel වෙලා මේක convert වෙනවා normal අරුණලු savings account එකට. ඒ කියන්නේ commercial bank එකේ තියෙන normal savings account එකට. ඒතකොට ඒ normal savings account එකේ පුතාට සල්ලි ගන්න පුළුවන් ඒත් අවුරුදු 18 සම්පූර්ණ වුණාම විතරයි. පුතා මේජර් කෙනෙක් වුණාම විතරයි. මොකද ඒක තමයි අපි sign කරන policy එක right. 18ක් වෙනකන් පුතාට ගන්න බෑ. ඒ කියන්නේ දැන් පුතාට 18 years maturity එකේදී right මේක policy එක දැන් අපි අවුරුදු 10කින් අපි ගෙවලා ඉවර වෙනවා. policy එක mature වෙන්නේ පුතා මේජර් කෙනෙක් වුණාම වයස අවුරුදු 18ක් වුණාම ඔයාට මේ passbook එක දෙන්න පුළුවන්. passbook එක දීලා passbook එක වෙනුවට ඔයාට ගන්න පුළුවන් entitlement certificate එකක්. entitlement certificate එකක්. ඒ සහතිකය ඕනම වෙලාවක බැංකුවට ප්‍රොඩියුස් කරලා පුතා 18 පෙන්නට පස්සේ තමයි පුතා 18 වුණාම ඔයාට දැන්ට පුතා වෙනුවෙන් මේ account එක සම්බන්ධව පුතාට දීලා තියෙන ඒ passbook එක දීලා සහතිකයක් ගන්න පුළුවන්. ඒකට අපි කියනවා entitlement certificate එක කියලා. ඒ entitlement certificate එක 18න් පස්සේ පුතාට ඕනම වෙලාවක ප්‍රොඩියුස් කරලා අර guaranteed sum එක. ඒ කියන්නේ මෙතන නම් 1 million මේ roughly 1 million එක මේ 11,08,653ක මුදල ගන්න පුළුවන්. ඕනම වෙලාවක ඒක ගන්න පුළුවන්. හැබැයි මේ තේරුම් ගන්න මේ policy එක ක්‍රියාත්මක වෙන ඒ කියන්නේ අවුරුදු 18ක් යනකම් පැහැදිලිද? ඔයාට withdrawals කරන්න බෑ. before maturity ඔයාට කිසිම withdrawal එකක් කරන්න බෑ. right? දැන් මේ ඊට පස්සේ මට කියන්න තියෙන වැදගත්ම දේ තමයි පුතේ වැදගත්ම දේ තමයි ඔයා කොයිම වෙලාවකවත් රක්ෂණ සමාගම් එක්ක මේ වගේ policies create කරන්න යන්න එපා. රක්ෂණ සමාගම් දැන් රක්ෂණ සමාගම් දන්නවා life insurance තියෙනවා එක දේවල් තියෙනවා right. එයාලා කියනවා මේමයි දැන් මේක කරගෙන යද්දී අම්මට තාත්තට මේ ගාඩියන්ට මොනවා හරි වුණොත් අකර්මණ්‍ය වුණොත් ඔත්පල වුණොත් එක්තැන් වුණොත් මැරුණොත් සමහරක් වෙලාවට ලක්ෂ එකක් දෙනවා දෙකක් දෙනවා තුනක් දෙනවා ඔහොම කියනවා right. ඔහොම කියනවා. හැබැයි මම කම්පෙයාර් කරලා තියෙනවා ඔය රක්ෂණ සමාගම් වල මම කියන්නේ policies මම ගණනක් ක්‍රියේට් කරා
මට තේරුණා රක්ෂණ සමාගම් වල මොනවද වෙන්නේ එයාලා මේ බලන්නේ උපරිම කාලයක් හිතන්නකෝ එයාලත් එක්ක 5-10ක් බෑ එයාලා නිකන් 12-15 යමු කියනවා සාමාන්‍ය හැබැයි එච්චර 12ක් ගිහිල්ලත් 15ක් ගිහිල්ලත් මේ වගේ ප්‍රතිලාභයක් මිලියනයක් එන්නෙත් නැහැ හිතන්නකෝ අවුරුදු 12කට ගියා ඒත් මේ ගානම එයාලා දෙන්නේ කීයයිද එයාලා මේ කල්පිරීමේදී දෙන්නේ ලක්ෂ 7.7 එයාලා අපිට රිටර්න් එකක් දෙනවට වඩා එයාලා අපේ ඉතුරුම හරහා එයාලා ආයෝජනය කරලා එයාලට ප්‍රතිලාභයක් ලබා ගන්න තමයි එයාලා හදන්නේ. රක්ෂණ සමාගම් හදන්නේ මේ අපිට ප්‍රතිලාභයක් අත්පත් කරලා දෙන එක නෙමෙයි. අපේ සල්ලි වලින් එයාලා ප්‍රතිලාභයක් මේ ආර්ථික සුරක්ෂිතතාවයකට එයාලා යන්නපත් වෙන්න තමයි එයාලා හදන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් මේ රක්ෂණ සමාගම් එක්ක මේව කරන්න යන්න එපා. ඒ වගේම තමයි රක්ෂණ සමාගම් වල ගොඩක්ම ක්ලේම් කරන්න හරිම අමාරුයි, හරිම කරදරකාරයි, හරිම රස්තිය අඩු වෙනවා. රයිට්? අනිවාර්යෙන්ම යනවා නම් යන්න වාණිජ්‍ය බැංකුවක් එක්ක මේ වගේ ෆැසිලිටි එකක් ක්‍රියේට් කරන්න. වාණිජ්‍ය බැංකුවක් කියන්නේ ඉංග්‍රීසි වලින් කමර්ෂල් බැංක් එකක්. කමර්ෂල් බැංක් එකක් කියපුවම මෙතන මේ කමර්ෂල් බැංක් එක විතරක් නෙමෙයි මේකත් වාණිජ්‍ය බැංකුවක් තමයි. වාණිජ්‍ය බැංකුවක් කියන්නේ සරලවම පැහැදිලි අඩුම තරමේ කරන්ට් account එකක් ඔපරේට් වෙන ඊට වඩා වැදගත්ම දේ තමයි CBSL. ඒ කියන්නේ Central Bank of Sri Lanka. ශ්‍රී ලංකා මහා බැංකුවේ ලයිස්තුගත වෙලා තියෙන වාණිජ්‍ය බැංකුවක්. එහෙම බැංකුවකට අපි කියනවා ලයිසන්ස් කොමර්ෂල් බැංක් එකක් කියලා. ලයිසන්ස් කොමර්ෂල් බැංක් එකක්. පැහැදිලිද? ඒ කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවත් එක්ක ලියාපදිංචි වෙලා තියෙන බැංකුවක්. වාණිජ්‍ය කටයුතු කරන්න ලියාපදිංචි වෙලා තියෙන බැංකුවක් එක්ක මේ වගේ ෆැසිලිටි එකක් ඕපන් කරන්න. මොකද අපි සතේ පවා උපයන්නේ හරිම ධාර්මිෂ්ඨව, හරිම අමාරුවෙන්. රයිට්? මම දන්නවා හරිම අමාරුවෙන්. ඔයත් උපයනවා ඇත්තේ එහෙමයි. ඒ වගේම අද රටේ ආර්ථික තත්ත්වෙත් හරිම පිරිහිලා. ඒ වගේ වාතාවරණයක අපි මේ වගේ ෆැසිලිටි එකක්, පොලිසි එකක් ක්‍රියේට් කරගෙන මාසෙට මේ වගේ ගාණක් දාගෙන ඊට පස්සේ අවුරුදු 20ක් නිතන්නකෝ දැන් මෙතන නම් අවුරුදු 10ක් අපි ඒක තැම්පතු කරනවා. ඊට පස්සේ අපිට තව අවුරුදු 20කින් වගේ දරුවට 18ක් වුණාම තමයි ඒක ගන්නත් පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ වුණාම අපි ෆන්ඩ්ස් අපි දාන සල්ලි වල උපරිම සතේ ඉඳන් රුපියලේ ඉඳන් සුරක්ෂිතතාවයක් වගකීමක් ගන්න ඕනේ. එතකොට මේ බැංකුව ඒ වගකීම ගන්න කොයි වෙලාවම හරි අසමත් වුණොත් මේ අඩුම තරමේ මේ බැංකුව වෙනුවෙන් ඒ වගකීම ගන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව. ඒතකොට මහා බැංකුව යටතේ තමයි මේ වාණිජ්‍ය බැංකුව හැම එකක්ම නියාමනය වෙන්නේ. එහෙම නැතුව කිසිම වගකීමක් නැති, කිසිම ලයිසන්ස් එකක් නැති, ඔය හතු පිපෙනවා වගේ පිපෙන. ඉතින් සමහරක් රක්ෂණ ආයතන තියෙනවා, රයිට්? එයාලගේ කොටස් වෙළඳපොළ තුල තියෙන නිකුත් කරලා තියෙන කොටස් වල සංයුතිය වෙනස් වෙද්දී එයාලගේ හිමිකාරත්වය වෙනස් වෙනවා. ඒ හිමිකාරත්වය වෙනස් වෙද්දී එයාලා මොනවද? එයාලගේ නම වෙනස් වෙනවා. ඊට පස්සේ ආයතනයේ පොලිසිස් වෙනස් වෙනවා. ඊට පස්සේ එයාලා මර්ජ් යනවා, තවත් සමාගම් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ඔයාගේ පොලිසිස් වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයා දන්නේ නැහැ ඔයා මේ පොලිසි එක ක්‍රියේට් කරද්දි හිටපු චෙයාමන්ස්ලා එයාලා නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ මේ ඩිරෙක්ටර් බෝඩ් එක හැම එකම වෙනස් වෙලා එයාලා ඊට පස්සේ ඔයාලා දෙන්නම් කියපු දේ ප්‍රොමිස් වෙලා තියෙන දේ ඒක දෙන්නෙත් නැහැ. අන්තිමේදී පැහැදිලිද මේ ආයතනෙත් වෙනස් වෙලා නැති වෙලා බංකොලොත් වෙලා ගිහිල්ලා ඔයාගේ සල්ලිත් නැහැ. ඒ ළමයා වෙනුවෙන් දැක්ක හීන අර ඉතිරි කරපු ආයෝජන කරපු ඔක්කොම ඉවරයි. ඒ නිසා ඒ වගේ දේවල් වලට යන්න එපා. කිසිම මූල්‍යමය සුරක්ෂිතභාවයක් නැති තැන් වලට ඇතුළටවත් යන්න එපා. ඒ වගේම තමයි තව දෙයක් කමර්ෂල් බැංක් එකකට ඇතුළට ගියපුවාම කමර්ෂල් බැංක් එකේ ඉන්නවා මේ කමර්ෂල් බැංක් එකේ ස්ටාෆ් එක වගේම ආයේ වෙනත් රක්ෂණ සමාගම් වල ස්ටාෆ් එකක් ඉන්නවා. එයාලා කරන්නේ බැංක් ඇෂුරන්ස්. ඒ කියන්නේ එතකොට කමර්ෂල් බැංක් එක තුල වෙනත් රක්ෂණ සමාගමක නියෝජිතයින් ඒජන්ට්ස්ලා ඉන්නවා. එතකොට එයාලට මේ වගේ පොලිසි එකක් දැම්මොත් එයාලට කමිෂන් එකක් එනවා. ඒ නිසා එයාලා ඔයා අහගෙන යන්නේ මේ කමර්ෂල් බැංක් ඉසුරුද්ද කියලා අහගෙන යද්දී එහෙම කෙනෙක් ඔව් එන්න මේක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්, මේක এডুকেෂන් ප්ලෑන් එක. එයා කොයි වෙලාවත් කියන්නේ නැහැ මේක ඉසුරු ප්ලෑන් එක කියලා කියන්නෙත් නැහැ, මේක ඉසුරු ප්ලෑන් එක නෙමෙයි කියලා කියන්නෙත් නැහැ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය තමයි ඒ ඉන්ෂුරන්ස් ඒජන්ට්ස් විදිහට දාලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් එහෙම අහුවෙන්න එපා. අනිවාර්යෙන්ම මේක කොමර්ෂල් බැංක් එකේ ඉසුරු නම් අනිවාර්යෙන්ම ඔයාලට පාස්බුක් එකක් දෙනවා. සහ මේ වගේ මේ පොලිසි එක සම්බන්ධව විනිවිද පැහැදිලි මාසිකව ගෙවන්නේ කීයද, ඊට පස්සේ අවුරුදු කීයක්ද ගෙවන්නේ, කල්පිරීමේදී කීයක්ද, හැමදේම විස්තරයක්ම දෙන නිසා හැම වෙලේම කොමර්ෂල් බැංක් එකට ගියත් අහන්න මට ඕනේ කොමර්ෂල් බැංක් ඉසුරු පොලිසි එක විතරයි, වෙන මොනවත් නෙමෙයි. බැංක් ඇෂුරන්ස් එක කතා කිව්වොත් තේරුම් ගන්න ඒවා අහුවෙලා තියෙන්නේ මේ
කොමර්ෂල් බැංක් එක ඇතුලේ මේ ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙකුට රයිට් රක්ෂණ ඒ ප්‍රවර්ධන කරන කෙනෙකුට රයිට් එහෙම කෙනෙක් එක්ක මේ ෆැසිලිටි එක ඕපන් කරාට මං කිව්වනේ අවුරුදු 10ක් නෙමෙයි 12ක් දැම්මත් ලක්ෂ 7ක්වත් හතමාරක් වගේ එතනට ලිමිට් වෙනවා. එතන ඉහාට යාලා දෙන්නේ නැහැ. යාලට උපය ගන්න ස්කීම් එකක් තියෙන්නේ. ඒ වගේ තමයි මේ වාණිජ්‍ය බැංකුවක් එක්ක කටයුතු ගනුදෙනු කරන්න කියපු එකම හේතුව තමයි පැහැදිලි දැන් අපි දන්නවා මට නම් කියන්න බෑ රක්ෂණ ආයතන මොනත් අර නම් වෙනස් වෙවි ගියලා නැති වෙලා ගියපු මට නම් කියන්න බෑ එක පුද්ගලයෙක් ආවා රයිට් ලොකුවට මූල්‍යමය වංචාව කරලා ඊට පස්සේ හිරේ ගිහිලා දැන් ආයි නැවතත් කල්ලියට ඇවිල්ලා තියෙනවා රයිට් නම් කියන්න ඕනේ නෑනේ නේද එහෙම කියපුවාම ඇති ඊට පස්සේ ආයි මේ මාධ්‍ය ඒකකයට ලංකාවේ මේ මාධ්‍ය සමාගමකට සම්බන්ධ ඊට පස්සේ පුද්ගල සමූහයක් රයිට් තාමත් ඉන්නවා. එයාලගේ ආයතනයක් ඇවිල්ලා මහා පරිමාණයෙන් මේ ලංකාවේ හැමෝගෙම සල්ලි අරගෙන එයාලා බංකොලොත් වෙලා ගියා. රයිට් ගෙවීම් කරේ නෑ රයිට් අන්තිමේදී ප්‍රෙෂර් එක රයිට් ආණ්ඩුවටත් ආවා මිනිස්සු ලංකාව පුරා පැහැදිලිද පිකට් කරා ප්‍රොටෙස්ට් කරා රයිට් අන්න ඒකයි මිනිස්සු මේ වගේ දේවල් කරන්න යන්නේ තමුන්ගේ එක්ක ඉඩම විකුණලා අන්න ඒ වගේ එහෙම කරන්න එපා රයිට් ඉඩම විකුණලා මේ පාරට බහින්නේ ඊට පස්සේ ඔයා රුපියලක් දානවනම් ඔය රුපියල වැටෙන්නේ කොහෙටද රයිට් කාත් එක්කද මං ආයෝජනය කරන්නේ කොච්චර කාලයකටද ආයෝජනය කරන්නේ මෙතන වගකීමක් තියෙනවා දැන් මං උනත් මේ දේවල් කියන්නේ රයිට් මීට පෙර මං ගත්ත තීරණ තියෙනවා ඒවා හරි වැරදි පැහැදිලිද ඒ සමාගම් වැහිලත් ගියා මගේ සල්ලිත් නැති වුණා රයිට් දැන් මේ දේවල් හිත මේ පසුතැවෙන්නේ නැහැ රයිට් ගිය දේ ගියා ඒවා අල්ලන්නත් බෑ දැන් රයිට් ඒ නිසා හැම වෙලේම ඔයා රුපියලක් හරි දානවා නම් බලන්න මහ බැංකුවේ ලියාපදිංචියක් තියනවාද මේ විනිවිදභාවයක් තියනවාද කාත් එක්කද මේක සමාගමක්ද ගොඩක් ඔය කම්පනීස් වල මම සල්ලි දැම්මා රයිට් ඔක්කොම විනාශ වෙලා ගියා ඒ සල්ලි මොකද එයාලා මේ සෙන්ට්‍රල් බැංක් එකට කතා කරමු දන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම රුපියලක් දැම්මත් දාන්නේ කොහෙටද මේක ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙයාලට මේ සල්ලි බාර ගන්න මේ ඕතරයිසේෂන් එකක් දීලාද නිකුත් කරලා තියෙන්නේ හැමදේම දැනගන්න. ඉතින් දැන් ඔයාට මේ කමර්ෂල් බැංක් එක කියන්නේ මේ ලයිසන්ස් කමර්ෂල් බැංක් එකක් රයිට් ලියාපදිංචි මහ බැංකුවට ලියාපදිංචි වාණිජ්‍ය බැංකුවක් ඒ නිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහිල්ලා මේ ඔයාගේ දරුවාගේ සුරක්ෂිතතාවය අනාගත සුරක්ෂිතතාවය ඇති කරන්න රයිට් මේ වගේ ප්ලෑන් එකකට යන්න පුළුවන් රයිට් ඒ වගේම මම ආයි කියන්නම් රයිට් මේ 2040 වගේ වෙද්දී මේ මිලියනයකින් රයිට් මේ මිලියනයකින් පුතාට මේ 3 wheel එකක් ගන්න බෑ කාර් එකක් ගන්න බෑ ඉඩමක් ගන්න බෑ රයිට් මේක දැන් මේ වගේ පොඩි ගාණක්කින් පුළුවන් වෙඩින් එකක් හොඳට ගන්න පුළුවන් රයිට් හයර් ස්ටඩීස් කරගන්න පුළුවන් රයිට් මේ දැන් ඔයාට දැන් අර වගේ වාහනයක් ගන්න ඉඩමක් ගන්න ඒ වගේ පැහැදිලි දේ වගේ කන්සම්පටිව් මේ එක්ස්පෙන්ස් එකක් ඇති කරලා දෙන්න ඕන පුතාට එහෙනම් ඉතින් අර මන්ත්ලි ගාන වැඩි කරන්න ඕනේ සහ අර ඩිපොසිට් පැහැදිලි පීරියඩ් එක වැඩි කරන්න ඕනේ පැහැදිලිද මන්ත්ලි ඩිපොසිට් amount 3500 ඒක වැඩි කරන්න ඕනේ හිතන්නකෝ ඔයා හිතන්න ඒක 5000න් about 5000 ඊට පස්සේ ඩිපොසිට් පීරියඩ් එක අවුරුදු 10 ඒක වැඩි කරන්න ඒක 15 20 අන්න ඒ වගේ දෙයක් කරන්න ඕනේ රයිට් මෙතනින් එහාට මං හිතන්නේ නෑ ඔයාට තව ප්‍රශ්න ඇති කියලා මේ සම්බන්ධව තව මොනවා හරි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් රයිට් අනිවාර්යයෙන්ම කිසි ප්‍රශ්නයක් නෑ ඔයා මේ YouTube මේ වීඩියෝ එක පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක භාවිතා කරලා කමෙන්ට් කරන්න සහ ආයි මම වට කාලයක් ලැබුණ ගමන් මේ ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ලේසියෙන් ගනුදෙනු කරන්නේ මේ කොටස් ඒ කොටස් මිලදී ගන්න විකුණු කරන ඒ ක්‍රියාවලියට අපිට දැනුමක් තියෙන්න ඕනේ නැහැ කොටස් අපි මොකද අපි මේ තරවුකාර සමාගමකට අපේ ඒ අපි වෙනුවෙන් ඒ ෂෙයාර්ස් බයි කරන්න සෙල් කරන්න අපි අනුමැතිය ලබා දෙනවා රයිට් අපි රිටන් කන්සෙන්ට් එක ලබා දෙනවා ඉතින් අන්න ඒකයි සුරක්ෂිතව අපි කොහොමද කොටස් වෙළඳපොළ රයිට් කටයුතු ආරම්භ කරන්නේ දැන් උදාහරණයකට අද ලංකාවේ කෝටිපතියා මේ ධම්මික පෙරේරා මහත්මයා රයිට් ධම්මික පෙරේරා මහත්මයා අද සිංහ එක ගන්නකො
සිංග ආයතනයේත් ධම්මික පෙරේරා මහත්මයාට කොටස් තියෙනවා. ඊට පස්සේ ලංකා ටයිල්ස් වේවා, ඊට පස්සේ වැලිබල් වේවා, ඔය නේෂන් ට්‍රස්ට් වේවා බලන්නකො හැමදේම ඔය ශ්‍රී ලංකා ෆයිනෑන්ෂල් මාකට් එක ඉන්ඩස්ට්‍රි එක ධම්මික පෙරේරා මහත්මයා ඇල්ලුවේ කොටස් වෙළඳපොළ හරහා රයිට්. කොටස් වෙළඳපොළ හරහා රයිට්. ඉතින් ඒ සම්බන්ධව කවුරු හරි ඉන්ට්‍රස්ට් නම් රයිට් ඒත් කමෙන්ට් කරන්න. ඒ සම්බන්ධව වීඩියෝ එකක් ගේන්නම් රයිට්. මම හිතනවා මේ වීඩියෝ එක සම්බන්ධව දැන් ඇති රයිට්. මේ කොයි වෙලාවකවත් රක්ෂණ සමාගම් වලට පැටලෙන්න යන්න එපා. රක්ෂණ සමාගම් එක්ක ගනුදෙනු කරන එක තනි කර අවම කරලා පුළුවන් නම් නැති කරලා දාන්න. මගේ ජීවිතේ රක්ෂණ සමාගම් සම්බන්ධ කිසිම දෙයක් නැහැ. මොකද එයාලත් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි රයිට්. එයාලා පුළුවන් නම් අපේ සාක්කුවට බහැලා තියෙන රුපියලක් හරි ගන්න බලන කට්ටිය මිසක් අපිට දෙන්න අත දික් කරන කට්ටිය නෙමෙයි රයිට්. එහෙම කට්ටියත් එක්ක ගනුදෙනු කිරීම වැලකින්න රයිට්. මේ විශ්වාසයක් තියෙන ලියාපදිංචියක් තියෙන මහා බැංකුව මේ හරි හොඳයි මෙයාලා සම්බන්ධව මම වගකීමක් ගන්නවා කියලා අන්න ලයිස්තුගත වෙලා තියෙන අන්න එහෙම වාණිජ්‍ය බැංකු මූල්‍ය ආයතන නෙමෙයි කම්පනීස් නෙමෙයි අර වාණිජ්‍ය බැංකු කියන අන්න යාලත් එක්ක කටයුතු කරන්න. බැංක් කියලා මේ දාගන්න හැමෝම ඔයාලා මේ නම් කියන්න බෑ මට බැංක් කියලා මේ ඒකේ ඉස්සරහා ලියලා ඇති. හැබැයි ඇත්තටම එයාලා බැංකු වශයෙන් පිළිගන්නේ සෙන්ට්‍රල් බැංක් එක. ඒතකොට බැංක් කියලා දාගත්තු ගණනාවක්ම සෙන්ට්‍රල් බැංක් එකෙන් බැංකු කියලා පිළි අරගෙන නැහැ. එයාලට මුදල් මේ ලබා ගන්නවත් ඕතරයිස් කරලා නැහැ සෙන්ට්‍රල් බැංක් එක. ඉතින් ඔයා පැහැදිලිද අර මහ දවාලේ වලේ වැටෙන්න පුළුවන්. මහා දවාලේ ඇවිල්ලා මේ මිනිස්සු ආලා රවට්ටලා වගේ සල්ලිත් අරගෙන මේක දෙන්නම් කියලා යන්න පුළුවන්. ගියාම වෙන්නත් පුළුවන්. අන්න ඒකයි වගේ දරුවගේ අනාගතය සම්බන්ධව රයිට් හරි තීරණයක් ගන්න. මම මේ විනාඩි ගාන තුල උපකාරයක් වුණා නම් මට මගේ වගකීම මං හිතනවා රයිට් කරලා ඇති කියලා.